අද අංගුත්තර නිකායේ සූත්‍ර වලට යන්නේ. අද කරන සූත්‍රය ටිකක් ගැඹුරු සූත්‍ර. ඒ ගැඹුරු සූත්‍ර කියලා ඔබ අධෛර්යවත් වෙන්නට එපා. පුළුවන් තරම් මේවා අහගෙන ඉන්නකොට ඔබට කවදා හෝ දවසක මේවායි ප්‍රතිඵල ලැබෙනවා. මෙවරේ ධර්ම පත්‍රිකාවෙත් මහා කප්පින කියන්නේ සසර පුරා මේ විදිහේ දේවල් වලට යොමු වෙච්ච කෙනෙක්. සපිනොත් අපිට මේව සසරදී පිට වෙනවා. මේ මහා කප්පින කියන රජුරුව උක්කටවති ප්‍රදේශයේ රජ වෙච්ච රජුරුව. එයාගේ ඒ රජ වෙච්ච ආත්මය තුළ එයා හැම විටම තුනුරුවන් සොයසොයි සිටි. ඒ කතාව කියවෙනවා එයා රජ වුණාට පස්සේ එයාට හිටියලු අශ්වය 5 දෙනෙක්, ප්‍රධාන අශ්වය 5 දෙනෙක්. ඒ අශ්වය 5 දෙනාගෙන් අශ්වය 4 දෙනෙක් රාජ සේවකීන්ට දෙනවා. එක අශ්වයෙක් පිට මෙයා නගිනවා. නැගලා මෙයා හැමදාම මොකද කරන්නේ? සේවකීන්ට මොකද්ද කියන්නේ? සේවකීන්ට කියන ඔබ යොදුන් 2ක් 3ක් දුර යන්න මේ අශ්වය පිට නැග ගිහිල්ලා හොයාගෙන එන්න. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලාද කියලා. ධර්ම රත්නේ ලෝකේ පහළ වෙලාද කියලා. සංඝ රත්නේ ලෝකේ පහළ වෙලාද. ඒ විදිහ කතාවක් එකේ තියෙනවා. ඒ ඇයි එහෙම සිතුවිලි පහළ වෙන්නේ? පෙර ආත්මවල කරලා තිබිච්ච මේ විදිහ දේවල් වලට සවන් දීලා තේරුම් ගත්තේ නැතුව සවන් දීම තුළ ඇති කරගත්තා වූ භාග්‍යයේ අවසාන ප්‍රතිඵලය තමයි මේ අවස්ථාව. ධර්මපත්‍රිකාව නිකුත් වුණාට පස්සේ කියවල බලන්න. ඒ තුළ තියෙන මොන තරම් වටිනා ධර්ම සම්භාරයද කියන පිළිබඳ. අපි අද ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉක්ුත් සතිය නැත්නම් සති දෙකකට පෙර කරපු භව පඤ්ඤාති සූත්‍රයේ නැවත සාරාංශ කරලා කතා කරලායි ඉතුරු සූත්‍ර වලට යන්නේ. භව පඤ්ඤාති කියලා දාම පැහැදිලි කළේ භවයක් කියන එකක් තිබෙනවා කියන පිළිගැනීම. භවයක් කියන එකක් තිබෙනවා කියලා පිළිගැනීම. ප්‍රඥාක්තියක් බවට පත්වීම තමයි භව පඤ්ඤාති කියලා කියන්නේ. ඒක එහෙම කියන්න හේතුව ඔබ මේ වෙනකොට අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙනකොට ආගම් දඹදිව විතරක් 208ක් තිබිලා තියෙනවා. ඒවා පොඩි ඒවා පැත්තකට දාලා ගත්තොත් එමය පෙන්තකොස්ත සෙවන්ත් ඔෆ් ඇඩ්වෙන්චර් කියන ආගම් වගේ අනිකට කරලා දැම්මොත් ආගම් 62ක් 68ක් ආගම් ප්‍රධාන ඒවා තිබුණා. ඒ 68ක් ආගම් වල 44ක් තිබුණා සාස්වතවාදී ආගම්. කියන්නේ මේ සසර කෙලවරක් නැත කියන පිළිගැනීම. ඒවල ප්‍රභේද තුන. 18ක් තිබුණා උච්ඡේදවාදී ආගම්. විස්තර තියෙනවා ඒවා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ. ඒ සියල්ලකම එක් ආකාරයක භව පැනවීමක් තිබෙනවා. මරණයෙන් මතු නැවත භවයක් පිළිබඳ කතා වෙච්ච ආගම් තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගෙනුත් දවසක් ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භවය කියලා මිනිස්සු අතර කතාවක් තියෙනවා. ස්වාමීනි භවය කියන්නේ මොකටද? භවයක් කියන එක කොයි විදිහකද? ඒ විදිහව කීයක් තියෙනවද? ඔය විදිහ ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවෝ. ඒ අහන්නේ මොකක් නිසාද? මේ භවය ගැන මේ වෙනකොටත් ලෝකේ කතාවක් තියෙනවා. මේ ආනන්ද හාමුදුරුවෝ අහන්නේ යම්කිසි කාලෙකදී මේ ධර්මයේ අකාලිකයි බුදුහාමුදුරුවෝ දැන් පිරිනමන පාල 2563ක් වෙනවා. තාමත් මේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අප්‍රත්‍ය මොකද්ද කියලා තව තේරුම් ගන්න මේ මොකක් වටිනවා. ඒසත් බුදුහාමුදුරුවෝ ඒකට උත්තර දෙනවා. ආනන්ද කර්ම කියලා දෙයක් තියෙනවද? ක්‍රියා කියලා දෙයක් තියෙනවද?
ඒතර ඒ වෙනකොට කර්මවාදී බුදුහාඳුරු පැහැදිලි කරලා ඉවරයිනේ. ඕනම පාවකට ඕනම පිනකට ඒකට කියන්නේ කර්ම ක්‍රියාවක් කියලා. නේද? ඒ කර්මේ නැත්තම් ක්‍රියාවක් තියෙනවා. එහෙමනම් මේ කර්මයක් හරි ක්‍රියාවක් පවක් හරි පිනක් කවුරු හරි කළොත් ඒකට විපාකයකුත් තියෙනවා. විපාක තියෙනවා නම් විපාක දෙන්න තැනකුත් තියෙනවා. එතන මොකද්ද කාරණා තුන? කර්මයක් ක්‍රියා එතන කරන මුගලයා ඊළඟට ඒ තුල විපාක දෙන තැනක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ විදිහට ආනන්දය කාම ලෝකයේ විපාක දෙන කර්මයක් නොවී නම් කාම භවයක් කියලා එකක් තියෙනවද කියලා අහනවා. කාම කියලා ලෝකයක් තියෙනවා. ඒ කාම කියලා ලෝකයක් තියෙන්නේ මක් නිසාද? ඒ කාම ලෝකයට ගැලපෙන විපාකයක් විඳින්න පුද්ගලයෙක් ඉන්නවා. එහෙමනම් ඒකට ගැලපෙන තැනක් තියෙන්න ඕන. දැන් අපි දන්නවා යම්කිසි සමාජ විරෝධී වැඩක් කරපුවාම ඒකට සුසු තැනක් තියෙනවා බන්ධනාගාරය කියලා. පෝරකේ කියලා එකක් තියෙනවා. රටින් පිටුවාල් පිළිම දඩගේ. ඒ විදිහේ දේවල් තියෙනවා. අනේ වගේ යම්කිසි දෙයක් කරුවා නම් ඒකට තැනක් තියෙන්න ඕන. ඒතර යම්කිසි කෙනෙක් කාමාවචර නැත්තම් කාමයේ මුල් කරගෙන කරපු පාවකට නැත්තම් පිනකට කාමයේ මොකද පින? කුසල ඡන්ද අකුසල ඡන්ද කියලා දෙකක් තියෙනවා නේද? ඒක කුසල ඡන්දයක්. ඒවත් පින් කරනවා. අපි පින් කරනවා. පින් කරපුවම මේ පිනට විපාකයක් දෙන්න තැනක් තියෙනවා. අන්නේ විදිහට ගත්තාම කාම විපාක දෙන තැනක් තියෙනවා කාම ලෝකය කියලා. ඒතර කාම ලෝකයේ තුල පංච ඉන්ද්‍රියෝ වැරදි විදිහට මෙහෙවපු නිසා ඒ අත්තන්ට විපාක දෙන තැන් කාම ලෝකයේ තියෙනවා. මොනවද කාම ලෝක කියන්නේ? පව් කරුවොත් සතර පාය, පව් පින් දෙකම කරුවොත් මනුෂ්‍ය ලෝකේ, පින් විතරක් කරුවොත් දිව්‍ය ලෝක 6. අපි දැන් කොහෙද ඉන්නේ? මනුෂ්‍ය ලෝකේ. ඒක මොකද? දෙකම කරලා. නේද? මේවා විදලම ඕන ඉවර කරන්න. එහෙම බුදුහාමුදුරු දේශනා කළා. ඊළඟට මේ විදිහටම අහනවා ස්වාමීනි තවත් එහෙම ලෝක තියෙනවා. භව තියෙනවා. තියෙනවා ආනන්ද. නෑ. දැන් බුදුහාමුදුරු අපි තුන්ට වරන් තියෙනවා ආනන්ද කියලා කියනවා. ඊළඟට රූපාවචර ලෝකය කියලා ලෝකයක් තියෙනවා. ඒකට කියන්නේ ධාතු කියලා. රූප ධාතු. රූපාවචර කියලා ලෝකයක් තියෙනවා. ඒකේ උත්පත්තිය ලබන්නට පුළුවන් විදිහේ කර්මයක් කළොත් ඔහුගිල්ලා රූපාවචර ලෝකයක උපදිනවා. රූපාවචර ලෝක කීයක් තියෙනවද? 16ක් තියෙනවා. 16 කාර වූ රූපාවචර ලෝකයක් කියන්නේ සොළොස්සාකාර කියනවා. ඒ 11ක් බ්‍රහ්ම ලෝක 5 සුද්ධාවාස. මේ 11 ගැන තමයි මෙතන කියන්නේ. එතකොට භාවනා කරනකොට කෙනෙක් ඒ භාවනාව තුළින්ම ඔහුගේ චුතිය ඇති වුණොත් එහෙම ඔහුට ගිහිල්ලා ඉපදෙන්න තැනක් තියෙනවා. එයා දිව්‍ය ලෝකවලවත් මනුෂ්‍ය ලෝකෙවත් සතර පායට වැටෙන්නේ නැහැ. එයා ඒ වෙලාවේදී හිත ඒකග්ගතාවය තුළ හිත සංවර කර ගැනීම තුළ ඔහුට රූපාවචර බ්‍රහ්ම ලෝකේ විපාක දෙන්න අවස්ථාව ලැබෙනවා. එපමණද කියලා අහනවා නෑ ආනන්ද තවත් තියෙනවා. ඒ කුමක්ද? අරූපාවචර කියලා ධාතුවක් තියෙනවා ලෝකයක් තියෙනවා. යම් කෙනෙක් හිත එක්තෙන් කරලා ඔහු අරූපාවචර ලෝකේ තැන් ප්‍රාර්ථනා කළොත් ඔහුට ඒ විපාකයේ වශයෙන් අරූපාවචර සතර ලෝකයේ තුල උත්පත්ති ලැබෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා ආනන්ද දැන් ඔබ දැනුවත් වෙන්න මෙතන ඒ පුද්ගලයා විසින් කරපු කර්මය තමයි කෙත.
පුද්ගලයා විසින් කරපු කර්මය තමයි කෙත. කෙත කියලා කියන්නේ. ඔව් වපුරන්නට සුදුසු බිම. දැන් අපි වී ටිකක් ගිහිල්ලා ගොඩ බොරළු පොරේ හිටවුවොත් පැලවෙනවද? නෑ. ඊළඟට ගස්ලු ගහ ගිහිල්ලා උඹරේ හිටවුවොත් පැලවෙනවද? ඒත් නෑ නේද? ඒකට ගැළපෙන කෙතක් තියෙන්න ඕන. එතකොට මේ කරපු කර්මය තමයි කෙත. ඒ කෙතෙන් මොකද කරන්නේ? ඒක රෝපණය කරලා දෙනවා. ඒතකොට හොඳ බිමක් ඒක. ඊළඟට කියනවා ඔව් කරපු ඒ කර්මය කරන වෙලාවේදී ඔව් කරපු සිතුවිල්ල තමයි විඥානය තමයි බීජය. ඔව් හදාගත්ත බීජය නැත්තම් සිත ඔව් හදාගත්ත සිත කාමාවචර සිතක් නම් ඒකෙත කාමාවචර ලෝකෙට. ඔව් හදාගත්ත රූපාවචර එකක් නම් භාවනාවට ඒ කියන්නේ කොහටද? අරූපාවචර එකක් නම් ඒ කියන්නේ අරූපාවචරය. ඒතර බීජය තමයි විඥානය. විඥානය කියලා කියන්නේ තමන් ඒ ක්‍රියාවට යොමු කරගත්ත සිත. ඊළඟට කියනවා බුදුහාඳුරෝ ඒ අවහෝ පින තුල ඒක ඒ ලෝක තුල වපුර ගන්න අපායේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඒක වපුර ගන්නට ඔහුට හේතු වෙච්ච එක පැලවෙන්නට හේතු වෙච්ච ජලය තමයි තණ්හාව. ඔන්න ඔය කාරණා බුදුහාඳුරු කියනවා භව පඤ්ඤත්ත සූත්‍රය තුල. එතන මේ භව මොනවද තියෙන්නේ? Taman මෙලොවට ආවට පස්සේ ඇති කරගන්නා වූ ඇති කරගන්නා වූ ක්‍රියාවලින් පවකින් හෝ පිනකින් ධානයකින් ඒ සඳහා විපාක දීමට ඕන කරන තැන් තමයි තියෙන්නේ. අපිට දැන් අතේ සල්ලි තියෙන හැටියට හෝටල් වලට යන්න පුළුවන් නේද? ලොකු හෝටල් එකකට යන්න පුළුවන් අතේ කොස්සික රුපියල් 100 200 තියාගෙන බෑ නේද? සල්ලි නැත්තම් පාරේ ගාකට තමයි වෙන්නේ නේද? අනේ විදිහට ඉතින් බලලා ඔය තේරුම් ගන්න. ඒතකොට භව කියලා එකක් හැදෙන්නේ මොකක් නිසාද? තමන් සකස් කරගත්ත විඥානයයි. ඒ විඥානය දිගින් දිගට මෝරන්නේ මොකක් වින්දාද? වතුර දාපු වින්ද. වතුර නැත්තම් ඒක දැන් කුඹුරට වුණත් විසුකාට ජලය නැත්තම් ගස් ටික මැරලා යනවා නේ. ඒ විදිහට ගත්තාම ඊළඟට ඒ කුඹුර සකස් වෙන කොහෙද? තමන් කරපු ක්‍රියාව අනුව නැත්නම් කර්මය. ඔන්න භවපච්චේ සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ භවයක් හැදෙන හැටි කියලා දීපු හැටි. එනිසා අපි දැන් මේ මොකද කරන්නේ? භව හදා ගැනීම ක්‍රියාවලියද? නෑ. ඒ කිසිදු භවයකට නොවන කටයුත්තකට තමයි අපි මේ සූදානම් වෙන්න පුරුදු වෙන්න ඉගෙන ගන්න. ඒ නිසා තමයි මේක නිෂ්ඨාව නිවන කියලා කිව්වේ. ওই තුන් භවයේම කාම රූප අරූප කියන තුන් භවයේම අපේ අරමුණ තුල නැහැ. එහෙමනම් අපි විඥාණය සකස් කරගත යුත්තේ මේ භව තුලින් එකකටවත් නැත්තම් පුනර්භවයකට යන්නට ඕන කරන සිතුවිල්ලක් නෙවෙයි. ඊළඟට පින්නත් මේ පොතේ දෙවෙනි සූත්‍රය ဒုတိ ය භව පඤ්ඤාත්ති සූත්‍රය. ဒုတိ ය භව පඤ්ඤාත්ති සූත්‍රය. ඒකෙදි කියනවා ඒ සූත්‍රයෙන් කියනවා දැන් අපි කිව්වේ විඥානය ගැන. පංචස්කන්ධයේ විඥානය ගැන කතා කරනකොට විඥානය හම්බ වෙන්නේ අපිට නාම කියන කොටසෙදී. නේද? නාම රූප කියලා දෙකක් තියෙනවා. මේක පරමත්ත දේශනාවට යයිත් බුදුහාම නාම රූප කියලා දෙකක් තියෙනවා. ඒ රූප කියලා කිව්වේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ බාහිර ඕලාරික කයට. ඊළඟට නාම කියලා කියන්නේ සිතේ පවත්නා වූ අවස්ථා හතරක
ධර්මතාවට. මොනවද අවස්ථා හතර? වේදනා, සංඥා, සංකාර, විඥාන. වේදනා කියලා කියන්නේ වින්දනය. නැත්තම් දැනීම. දැනෙනවා. සංඥා කියලා කිව්වේ හැඟීම. සංකාර කියලා කිව්වේ සංස්කාර වලටයි. සංකාර කියලා කිව්වේ වේදනා සංඥා දෙකෙන් ඇතිවෙච්ච චේතනාවට. අපි දැන් ඇහෙන් රූපයක් දැක්කාම අපි විඳිනවා. කොහොමද විඳින්නේ? සැප වේදනාවක් එක්ක දුක වේදනාවක්. අපිව සතුටටපත් කරන කෙනෙක් අපි ඇහෙන් දැක්කේ, එක්ක අපිව දුකටපත් කරන කේන්තිය ඕපය විශ්සන කෙනෙක් දැක්කේ. එහෙම නැත්නම් ආදරය ආසාව කැමැත්ත ඇති වෙන කෙනෙක් අපි දැක්කේ. ඒක දුක් වේදනා සැප වේදනා කියලා වෙන් කරනවා. එතකොට ඇහින් අපි දැක්ක ඒ රූපය තුල ඇති කරගන්නා වූ වේදනාවත් ඊළඟට ඒ තුල ඇති කරගත්තා වූ හැඟීම. හැඟීම කියලා කියන්නේ මෙතනදී සමීප විය යුත්තේද, මධ්‍යස්ථව සිටිය යුත්තේද, ඈත් කරගෙන සිටිය යුත්තේද ආදී වශයෙන් නොයෙක් ආකාර අපි හැඟීම් ඇති වෙනවා. මෙයා මට ලෙන්ගතු කෙනෙක්ද, ඒ වුණාට බොරුවට මාව පාන කෙනෙක්ද, ඔය විදිහට හැඟීම් ඇති කරගන්නවා. ඒ විදිහ හැඟීම් ඇති කර ඒ දෙක ඇති වෙනකොට තීන්දුව අරන් ඉවරයි මෙයත් එක්ක කොයි විදිහද මම හැසිරෙන්න ඕන කියලා. ඒතර සංස්කාර කියන තැනට එනකොට වේදනා සංඥා දෙක තුල තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුව තියෙන්නේ හිතේ. තීන්දුව තියෙන්නේ හිතේ. අපි නිකමට හිතමු අපි දැක්ක කෙනෙක් දැක්කම අපිට ඇතුලේ දුක් වේදනාවක්. ඒ ඇයි? ඒ දැක්ක කෙනා අපිට පෙර යම්කිසි අහිතයක් කරලා තියෙනවා. අපිට හිත නැති කර අහිත කර දෙයක් කරලා තියෙනවා. දැන් ඒකම මම හිතනවා ඒ කරපු දෙයට මමත් මොනවද මෙයාට කරන්න ඕනේ කියලා හිතෙන් දැන් සැලසුම් කරලා ඉවරයි. ඒ සැලසුම් කරපු ගමන්ම එතන තියෙන සංස්කාරයක්. ඒකට කියන්නේ චේතනා කියලා. ඒකට කියන්නේ චේතනා කියලා. අන්න එහෙම සැලසුම් කරපු ගමන්ම ඒ තුල විපාකයක් ලැබෙනවා. කලත් නොකලත් විපාකයක් ලැබෙනවා. දැන් අපි හිතමු ස්විෆ්ට් ටිකට් එකක් ගන්නවා කියලා අපි. ස්විෆ්ට් ටිකට් එක ගන්නකොට මොකද හිතන්නේ? මට තමයි පළවෙනි එක්ක ලක්ෂ 1000 එක්ක 500ක් අතර එක්ක 20ක් අතර වෙනගේ. ඒ වෙනුවට ඔබට හිතනවා මේක රජයට භාණ්ඩාගාරට මුදලක් යනවා. තව කෙනෙක් මේකෙන් වෙනකුත් නැසල පවුලක් නඩත්තු කරනවා. මටත් යම්කිසි වාසියක් ලැබුණත් එහෙමත් වෙනවා කියලා එහෙම විදිහට පොදු හැඟීමක් සිතුවිලි ඇති වෙනවා නේද? අනේ වගේම සිතු එහෙම උඩට ඇති වෙනකොට චේතනාව තුළ බොහෝ දේවල් සිද්ධ වෙලා විතරයි ඉවරයි. ඒකේ පසු ක්‍රියා වෙනම තියෙනවා. ඒ නිසා එහෙම ගත්තාම චේතනාවත් ප්‍රමාණවත් අර භවතුනේ කොහේ හරි ගිල්ලක දෙන්න. චේතනාව ප්‍රමාණවත් භව විරුද්ධ දෙන්න. අපි දස අකුසල දස කුසල කියලා 10ක් දන්නවනේ. එයින් 3ක් තියෙන්නේ කයට, 4ක් තියෙන්නේ වචනෙට. තව කීයක් තියෙනවද? තව 3ක් තියෙනවා. මොනවද ඒ 3? අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ඒ 3ට පින්වත්නි මේ භව 3 ගැලපෙනවා. මිත්‍යා දෘෂ්ටිගතව මවෙක් නැත, ප්‍රියෙක් නැත. දන් දුන්නට විපාක නැත. ඒව කෙනෙක් නැත. ආදි වශයෙන් මිත්‍යා විශ්වාස ගත්තාම ඒ තුල මෝහය අවිද්‍යාව තියෙනවා. ඒවට විපාකයක් තියෙන්නේ. ඒවට විපාක දෙන්න තැන් තියෙනවා. සබුදුහාඳුරු ද්විතීය භව පඤ්ඤාති සූත්‍රයේ තුල චේතනාවත් ප්‍රමාණවත්
එහෙම තැනක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ මොනවද බුදුහාමුදුරුවෝ කියන්නේ කලින් මිනිස්සු ඉතල තිබිච්ච ඒ රෝග තියෙනවා. ඒ මොනවටද ඒවා තියෙන්නේ? මිනිස්සුන්ගෙන් 99.99ක් බුදුචානන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සර වෙලා එහෙම ලෝක ප්‍රාර්ථනා කරමින් ගියත් ඉන්නේ. දැන් අපි ඒ නිසා තමයි පිටත් මම මුලින් මතක් කළේ අපි නිස්තාව නිවන නම් අපි ගන්න ඕනේ අධි සීල අධි චිත්ත අධි ප්‍රඥා. ඒතකොට එහෙම හදනකොට අපිට භව ප්‍රාර්ථනාවක් නැහැ. හැබැයි මේ භව තියෙනවා. ඉතින් අපි නිවන් මේ රහත්ුන් නැත්තම් අපි කොහෙද යන්නේ? ඔය තුනෙන් එකකට වැටෙනව නේද? හා? බෙදාගෙන යනකොට ඔය තුනෙන් එකට අපිව තල්ලු වෙනවා. තල්ලු වෙන මොනවා නිසාද? අපි නිවනට යන්න ඕන කරන දේවල් ප්‍රමාණවත් නැති නිසා ඒ තැන් වලට මේ වෙලාවට තල්ලු කරලා දානවා. තල්ලු කරලා දාලා ඊට පස්සේ මේ නවත්තු ගන්න ඉඳලා අපිට ඉතින් පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කරපු කර්මයට ගැලපෙන තැනකට තමයි එතන වැටෙන්නේ. ඒ ද්විතීය භවපඤ්ඤත් සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන කාරණාව. ඊළඟට තව සූත්‍රයක් කරනවා. 3:2:3:8 ඒක නම් කරන්නේ සීලබ්බත විභජන සූත්‍රය. 3:2:3:8 දැන් සූත්‍ර දෙකක් කළා අපි 3:2:3:6 3:7යි මේක 3:8 සීලබ්බත විභජන සූත්‍රය. සීලබ්බත කියලා කියන්නේ සීල වෘත සමාදානෙට. සීල වෘත සමාදානෙට. විභජන කියලා කියන්නේ වෙන්කොට බෙදා දැක්වීම. වෙන්කොට බෙදා දැක්වීම. ඒ සූත්‍රයේ කියනවා මෙන්න මෙහෙම. එකල්ලි ආයුෂ්මත් අනන්තරුණු භාගතුන් වහන්සේ වෙත එළඹිය. එකත් පස්ස වුන් ආයුෂ්මත් අනන්තරුණුවන්ට භාගතුන් වහන්සේ තෙලවදාළසේක. ආනන්දහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කරපු දේශනා විස්තරයක් තියෙනවා. ආනන්දය හැම සීල වෘතයක් දුෂ්කර කාර්යකානුයෝග සංඛ්‍යාත ජීවිතය වූයේ බබසර වූයේ වටනහර වූයේ සඵල වේදයි. ඒකේ සරල තේරුම මෙහෙමයි කියන්නේ. ආනන්ද සාරයේ සිතන්නා වූ හැම සීල වෘතයක්. සීල වෘත කියලා කියන්නේ බුදුදහමේ තියෙනවා 30 වෘතයක්. 13ක් තියෙනවා වෘත. ඒ වෘත සමාදන් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් අපි කියන්නේ උපවාස කරනවා කියන සත්‍යක්‍රියා කරනවා කියන ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ ඒක කඩනකොට ආරක්ෂා කිරීමේ පිළිවෙතක්. උදාහරණ දෙකක් ගත්තොත් අපේ රහතන් වහන්සේලාගේ චරිත කතාවල තියෙනවා උන්වහන්සේලා ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන නිසා බොහෝසේ ජීවත් වුණේ සුසාන භූමිය වල. ඒකට කියන්නේ සෝසානිකාංග වෘතය කියලා. සුසාන භූමියේම වැඩ සිටීමේ වෘතය. ඇයි ඒ? ආරාම වලට ඇලීම. ඔව් හැමතිස්සෙම අරමුණ වන්නේ ජීවිතය අනිත්‍යයි කියන එක. නේද? ඒ කාලේ වලඩීමක් පිච්චීමක් නැහැ. ඉහළ විච කරලා තමයි යන්නේ. ඒකට අලුත් මිනිහ තියෙන දවසේ 2 3 9 10 උණුගත ගහන ඒවා තියෙන ඒවා සියල්ලක් තුලින් Tamanට ඉක්මනින් ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමන්ගේ ශක්තියින් තුල තමයි ඒක කරගන්න පුළුවන්කම තියෙන්නේ. තව එකක් ගත්තොත් එහෙම පිණ්ඩපාතිකාංග සීල වෘතේ. මේ ශිල්පද ගැන නෙවෙයි මේ කතා කරන්නේ වෘත ගැන. වෘත කියලා කියන්නේ විධි. සීලය රැක ගන්නා විධි.
ඒ විදි වලින් අර ආර්යකාන්ත ලෙස නිවන අරමුණු කරගත්ත අධි සීල අධි චිත්ත අධි ප්‍රඥා කියන සියලු කාරණා ඒ තුල සමාදානෙ ඉෂ්ට කරගන්න පුළුවන්කම තියෙනවා. පිටපාතිකාංගය කියලා කියන්නේ සලාක දාන, ගෙදරින් දුවල් වලින් ගෙන දාන බාර ගන්නෙම නැහැ. ගන්නේ තමන් පිටපාත කියලා ලැබෙන දේක් විතරයි. නැත්තම් නිකයි. තව තියෙනවා පාංශකූලිකාංගය කියලා තව වෘත්තියක් තියෙනවා. පාංශකූලිකාංගය කියලා කියන්නේ පාංශකූලික චීවරය. පාංශකූල වලින් ලබාගත් රෙදි වලින් හදාගන්න චීවරයම විතරයි දරන්නේ. කෙනෙක් පූජා කළාට ඒවා බාරගන්නේ නැහැ. ඒ විදිහ වෘත්ත තියෙනවා. අන්න ඒකයි මේ අහන්නේ. සාරයයි සිතන්නා වූ සෑම සීල වෘතයක්. ඒ හැම වෘත හැම එකක්ම දුෂ්කරයි. එනිසා ඒවට කියන්නේ දුෂ්කර ක්‍රියා කියලා. බුදුහාඳුරෝ සය අවුරුද්ද දුෂ්කර ක්‍රියාව තුළ උන්වහන්සේ අතිශය දෘঢ় වෘත කළා නැත්නම් දැඩි වෘත සමාදන්ව සිටියා. අන්තිමේදී කෑමත් නොකයින් හැදුවා මුංගටයක් පමණවත් ආහාරය නොල්දායි. ඒ වෙලාවේ තමයි දෙවියෝ කිව්වේ එහෙම කරුවොත් එහෙම අපි ඕජස් ඔය ශරීරයේ සිදුරු වලින් ඇතුල් කරනවා කියලා. ඒ නිසා තමයි එහෙම සඵල වෙන්නේ නැත්නම් කරලා වැඩක් නිසා අත්හැරියයි. අනේ විදිහේ දුෂ්කර ක්‍රියාවක් මේක. ඒ වගේම බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කියන්නේ මෙතන බ්‍රහ්මචර්යාව කියන්නේ නිවන් අරමුණු කොටගත්ත කාරණාව. ඵල සහිත වේද කියලා බුදුහාඳුරෝ ආනන්දාමරණ අහනවා. ස්වාමීනි මෙහිලා ඒකාන්තයෙන් එසේයයි කියන හැකිය. ආනන්දාමරණ මොකද දෙන උත්තරේ? ඒක ඒ විදිහමයි කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. එහෙම වෘතයක් රැක්කට ඒ අභිමතාර්ථ ඉෂ්ට වෙයි කියලා හැමෝටම එක විදිහට කියන්න බෑ. හැමෝටම එක විදිහට කියන්න බෑ. ආනන්ද එසේනම් බෙදා දක්වන්න. එහෙමනම් එක විදිහටම හැමෝටම වෙන්නේ නැත්නම් ඒක වෙන් කළා මට කියන්න. ස්වාමීනි සාරයයි සිතන්නා වූ යම් සීල වෘතයක්. සාරය කියලා කියන්නේ ප්‍රතිඵල සහිතය. දුෂ්කර බ්‍රහ්මචාරියාවක් පුරන්න උන්ට අකුසල ධර්ම වැඩේ නම් ඒ තමන් කරන වෘතේ තුල තමන් කරන සීල වෘතේ තුල වැඩෙන්නේ අකුසල නම් කුසල ධර්ම පිරේ නම් මෙබඳු සීල වෘත නිෂ්ඵල වෙයි. තමන් සීල වෘතේ රකින්නේ මොන විදිහේ අරමුණකටද කියන කාරණය තුල මොකද ඉස්සර හිටියා බමුණන්ගේ තාපස ප්‍රෞಢ්‍යාව තුළ මේ සීල වෘත රැක්ක අය ගොඩක් හිටියා. නමුත් ඒ ඇත්තන්ගේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ඒ සීල වෘතය තුළ අකුසල් වැඩි. කුසල් කියනවා යටපත් වෙනවා. ඒ නිසා ඒවා අවඩදායක සීල වෘත විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒගොල්ලන්ගේ තිබුණ සීල වෘත ගොඩක්. ඒක කතා කරන වෙලාව මදි වෙන වෙලාවක බලමු. කුසල ධර්ම පිරියේ නම් මෙබඳු සීල වෘත නිෂ්ඵල වෙයි. ස්වාමීනි සීල වෘතයක් නිසා ඒ පුරන්නෝගේ අකුසල ධර්ම පිරියේ නම් කුසල ධර්ම වැඩේ නම් එබඳු සීල වෘත සඵල වෙයි, සාර වෙයි. තමන් රකින සීල වෘතය තුළ තමන්ගේ නිෂ්ඨාව ඒ ආකාරයෙන් ඉටු වෙනවා නම් අකුසල අඩු වෙනවා නම් කුසල වැඩි වෙනවා නම් ඒක සාර්ථකයි කියලා කියන්න පුළුවන්. අනත්තරනෝ මේ ප්‍රකාශය කළ භාගතුන් වහන්සේ අනුමත කළ සේක. බුදුහාඳුරෝ මේක අනුමත කළා. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරපු සීල වෘත 13 තුල කාටවත් බුදුහාඳුරෝ එසේ ඒක කළ යුතුයි කියලා නියමයක් පනවල නැහැ. මේකෙන් මෙහෙම ඉක්මනට යන්න පුළුවන් කියලා නියම පනවල. එක් එක් පුද්ගලයාගේ සාර්ථකත්වය අනුව තමයි ඇති කරගන්න පුළුවන් දෙයක්. බුද්ධකාන්ට කලින් තිබිච්ච වෘත තුළ ඒ කියන්නේ තිබිච්ච එකක් ගත්තොත් එහෙම
මැස්සෝ වහලා ඉන්න තරකින් කෑමක් දුන්නොත් ඒගොල්ලෝ පිටපාතයක් දුන්නොත් බාර ගන්න නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝගේ අරමුණ තියෙන්නේ මැස්සගේ කෑම ටිකයි අපිට හම් වෙන්නේ. ඌට කෑම නැතුව යනවා කියලා. ඒ සිතුවිල්ල හරිද? දරුවෙක් ලැබෙන ඉන්න අම්ම කෙනෙක් ගැන පිටපාතෙන් දුන්නොත් එහෙම බාර ගන්න නැහැ. ඇයි ඒ? අර කුසේ ඉන්න දරුවට ලැබෙන්න ඕන එකක් තමයි මේ අපිට දුන්නේ කියලා එහෙම බාරගන්නේ නැහැ. අදත් ඉන්දියාවේ ගියාම සමහර ස්ට්‍රීට් වීදි වල යනකොට ඔය මස්කට් බූදි වලට එහෙම මැස්සෝ පුරෝල ඉන්නවා. ඒ මිනිස්සු එළවන්නේ නැහැ. ඇයි? ඒ දෘෂ්ටිගත වෙච්ච අය. නවදිවියත් ඔය මතක නම් දැක්කදන් තියෙනවා බලන්න. තව සමහරු රෙදි අඳින්නේ නැහැ. රෙද්දක් අඳිනවා උඩට විතරක් පාත්‍රයේ වැහෙන්න අඳිනවා. අන්ත ඔක්කොම එළුවැල්ලෙන් තියෙන්නේ මේ ටික වහගන්නවා. ඒ මොකද අර පාත්‍රයේ මෙවලට මැස්සොයි කියලා. බෙදුවට පස්සේ රෙද්දෙන් තමයි ඒක වහගන්නේ. අදත් අපේ හාමුදුරුවෝත් අර උඩු පියන නැහැ පාත්‍රයේ සිවුරෙන් තමයි වහගෙන යන්නේ. පින්ඩපාත බෙලන්නකොට සිවුර මෑත් කරලා ඉස්සරහට දික් කරලා ඒකට බෙදාගෙන ආපහු සිවුරෙන් වහගන්න. අරකොල්ල අරම ඇන්දේ දැන් අඳින්න ඕනේ මොනවටද? අඳින්න ඕනේ වහන්න ඕන තැන වහගන්න. ඒගොල්ලෝ වහගෙන තියෙන්නේ පාත්‍රයේ. ඒ විදිහට වැරදි වෘත්ත තියෙනවා. ඒ වලින් අකුසල් වැඩි වෙනවා. කුසල් නැතුව යනවා. මේ විදිහේ තියෙනවා ඒගොල්ලෝ වෘත්ත 32ක් තියෙනවා. අනේ බුදුහාඳුරෝ කියනවා ආනන්ද හාමුදුරුවෝ කියපු ප්‍රකාශය පිළිගත්තා. ඉක්බිති භාගතුන් වහන්සේ මාගේ කීම අනුමත කළ සේකයි කියා ආනන්ද තෙරණුව භාගතුන් වහන්සේ වැඳ රජගුණ කොට ගියහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුව තෙරසල කළ ශාස්ත්‍රුන් වහන්සේ අනුදත්සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුව ශාස්ත්‍රුන් වහන්සේ මවස අනුදත්සේකයි හුනස්නෙන් නැගී භාගතුන් වහන්සේ සකසා වැඳ රජගුණ කොට ගියහ. ඉක්බිති භාගතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් අමතා අර තෙරණුවන් වඩනාම භික්ෂූන් නැමතුසේක. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ නැගිටලා ගියාට පස්සේ එතන තව හාමුදුරුවෝ විශාල පිරිසක් හිටියා. බුදුහාමුදුරුවෝ එයත්න්ට කියනවා ආනන්ද තෙරණුව හාමුදුරුවෝ වැඩියට පස්සේ මානනීය ආනන්ද තෙරණුවෝ සාක්ෂිය කියලා කියන්නේ රහත් වෙලා නැහැ. යස් ආනන්ද හාමුදුරුවෝ සිනාදුර පින්නුවන් පානකම් සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ. පින්නුවන් පෑවට පස්සේ තමයි රහත් උනේ. සාක්ෂිය කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ. ඒත් ඔහුට ප්‍රඥාවෙන් සමයේ සුලභද නොවේ. ඒ වුණාට ආනන්දගේ ප්‍රඥාව සෝතාපට්ටි ඵලය වුණාට ඔහුගේ ප්‍රඥාව තව කෙනෙකුට සම කරන්නට බෑ කියලා ආනන්ද හාමුදුරුවෝ ගැන වර්ණාවක් කළා. පිනත බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේදී පරිනිබ්බාන සූත්‍රය ආනන්ද හාමුදුරුවෝ ගැන වර්ණනා කරපු වෙනම දහම් කොටසක් පරිනිබ්බාන සූත්‍රයේ ඇතුළත් කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ තමයි මේ සූත්‍ර පිටකයට අදාළ සියලු දේශනා පළවෙනි සංගායනාවේදී 500ක් රහතන් වහන්සේලාට මතක් කරලා දුන්නේ. ආනන්ද හාමුදුරුවෝ මතක තබා ගැනීමේ ශක්තිය තුළත් විශේෂ ඥානයක් තිබිච්ච විශේෂ කෙනෙක් විදිහටයි සැලකන්නේ. ඊළඟ සූත්‍රයේ තියෙන ගන්ධජාත සූත්‍රයකට අපි ඊළඟ සතිය කරමු. ඒකත් ආනන්ද හාමුදුරුවෝ මුල් කරගත්ත සූත්‍රයක්. කතා කරපු ටික මොකක් තියනවා නම් අහන්න. අහගෙන හිටිය විතරක් මදි. තමා තුළ ඇති වෙච්ච සැක දුරු කර ගන්න ඕන. සැක දුරු කරගන්නේ නැත්නම් මේකේ ප්‍රතිඵල අඩු වෙනවා. ඒ නිසා අහන්න.
මං කිව්වා ඔක්කොම හරිය කියලා පිළිගන්න එපා. සෝවාන් වෙන්නේ ඈ? සීලබ්බත පරාමාසයෙන් අයින් වෙන්න ඕන කියලා කියනවනේ. ඉවත් කරන්න ඕන කියලා කියන සීලබ්බත පරාමාස. ඔව්. එතකොට එතන කොහොමද කරන්නේ? එතන කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සීල වෘත. අල්ලා ගැනීමෙන් ඈත් වෙන. වැරදි සීල වෘත. ඔද අපෙත් තියෙනවනේ 13ක් තියෙනවා වෘත. ඒ නිසා ඒවා වැරදි නෑ. සීලබ්බත කියලා කියන්නේ පරා ස්පර්ශය. වැරදි සීල වෘත ස්පර්ශ කරන්න එපා කියලා. මොකද දැනුත් අපිට ඔය සීල ධර්ම විකෘති කරන අය එක එක ක්‍රම කියලා දෙනවනේ. මෙහෙම කරන්න අරම කරන්න කියලා ඒ වැරදි. හොඳයි එහෙනම් අපි අවසන් කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකරතං අච්චයං කම්මේ බන්තේ පුරිපඤ්ඤ තථාගතස් අච්චයං කම්මේ ධම්ම සංවිධිතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තරේ සිතාවතා ජාමේහි සම්පදං මුනි සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ඉදං නාතිනං හෝතු සිතාවන්තු නාතයෝ ඉදං මේ සොරිකම්මං අසවක්ඛ්‍යාවන්තු සබ්බ දුක්ඛා සමදනාත්මක ගෝණී අනන්ත ගුණ වලින් යහපතක්ම වේවායි හිත සිත මදිස්ථාන කරලා සමදනාත්මක ගුණ